වස්සාන ධර්ම දේශනා. දැන් බලන්න පින්වත්නි, සසරේ කරපු දේවල් Taman පස්සේ එනවා. ඒකනේ කිව්වේ කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ, කම්ම දායාදු. කරපු කර්මයට අනුව විපාක හම්බෙන්නේ. එතකොට ගිය භවවල කරපු අකුසල කර්මවලට සමහරක් විට මේ භවයේ දුක් විඳිනවා. අපි කියන්නේ මේ අපි කරපු කර්ම කියලා. සමහරක් විට ඛණ්ඩ දෙයක් නැහැ. ඉන්න ගෙයක් නැහැ. කුසගින්න නිවා ගන්න විදියක් නැහැ. කාගේවත් පිළිසරණක් නැහැ. එතකොට පිරිසක් හොඳින් ඉන්නයි තව පිරිසකට ඒ වගේ වේදනාවක් වැටෙන්නයි මේකට ප්‍රධානම හේතුව තමයි කර්මය. ඒකනේ කිව්වේ කම්මං සත්තේ විභජති යදිදං හීන පනීතත. මේ හීන ප්‍රනීත ලෙස සත්වයා බෙදන්නේ කර්මය. කර්මය තමයි මේ වැඩේ කරන්නේ. දිව්‍ය ලෝකයේ ගත්තත් දිව්‍ය ලෝකෙත් ඉන්නවා අල්පේශාක්‍ය මහේශාක්‍ය. කවුද බෙදලා තියෙන්නේ? කර්මය. කරපු කර්මය අනුව. මනුස්ස ලෝකෙට ආවහම මනුස්ස ලෝකෙත් බෙදීමක් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා. සමහරුන්ට හොඳටම තියෙනවා, ඉතිරෙන්න තියෙනවා. ඒ තියෙන එක ගැන අපි හූල්ලලා හරියන්නේ නැහැ. අපෝ තියෙන තැනටමයි ලැබෙන්නේ, ඉතිරෙන්න ලැබෙනවා, ලැබෙන එක ඉවරයක් නැහැ. ඒ ලැබෙන්නේ දීපු දේවල් තමයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. තියෙන තැනටම තමයි යන්නේ කියන එක ඒක ඇත්ත. ඒ කෙනාගේ පින තියෙනවා, දන් දීලා තියෙනවා. ඒ නිසා මේ භවයේ හොඳටම ලැබෙනවා. ලැබෙන තැනටම ලැබෙනවා. ටිකට් එක දෙන්නෙත් ඒ මනුස්සයාට. ශිෂ්‍යත්වය හම්බෙන්නෙත් ඒ මනුස්සයාට. පින, කර්මය. සමහරු පෙර කරපු අකුසල කර්මය නිසා මේ භවයේ බොහෝ දුක් විඳිනවා. දුක් විඳින උදවිය අතරේ බලන්න බුදුහාමුදුරු පෙන්වන්නේ මේ ලෝකේ දකින්න පුළුවන් මිනිස්සු වර්ග 4ක් ඉන්නවා. සමහරු අඳුරේ ඉඳලා අඳුරට යනවා. තව සමහරු අඳුරේ ඉඳලා එළියට යනවා. තව සමහරු එළියේ ඉඳලා අඳුරට යනවා. තව සමහරු එළියේ ඉඳලා එළියටම යනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ නුවරඑළිය ටොප්පාස්හි පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු තේජා කුමාරී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 2කට පෙර පරලෝ සැපත් SM විල්බර්ට් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද්ධ සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ථ සෝචති සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨ මත්තනෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන දායකත්ව ධර්මානුශාසනාවයි මේ වෙලාවේදී ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ.
අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ නුවරඑළිය ටොප්පාස්හි පදිංචි දැනට ඊශ්‍රායලයෙහි සේවය කරන තේජා කුමාරි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා මීට වසර 2කට පමණ පෙර ආතුව ජන්මාන්තර ගතවන්නට යෙදුණු ආදරණීය පියතුමන් එස්.එම්. විල්බර්ට් උපාසක මහත්මයා සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ වටිනා අරමුණ මූලිකස්ථානයේ තියාගෙනයි මේ උතුම් ධර්ම දානමය පින්කම අද දවසේදී සම්පූර්ණත්වයට පත් කරන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස දේශනා කළ උතුම් දේශනාවකට දෙසවන් යොමු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ තරම් සංසාර ගමනේ යථා ස්වභාවය පිළිබඳව පැහැදිලි කරපු ශාස්ත්‍රූන් වහන්සේ නමක් තවත් ඇත්තේ නැහැ. සසර ගමන තුල අපට භුක්ති විඳින්නට ලැබෙන්නේ මොනවාද කියන එක බුදුරජාණන් වහන්සේ මනාව අපට පැහැදිලි කරලා දුන්නා. සංසාර ගමන තුල අපි සැප විඳිනවා දුක් විඳිනවා. මේ සැප සහ දුක පිළිබඳව කල්පනා කරනකොට බොහෝ විට අපට සැප හෝ දුක උරුම වෙන්නේ කරපු කර්මය මූලික කරගෙන වෙන්න පුළුවන්. සියල්ලම සිදු වෙන්නේ කර්මයෙන් කියලා විස්තර කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. හැබැයි බොහෝ විට මේ කර්මයේ බලපෑමට අනුව අපට ලැබෙන දායාද තිබෙනවා. ඒ නිසා තමයි අපට නිතර හිතන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. යම් කිසි කර්මයක් කරනවා නම් ඒ කර්මය හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ඒ කරපු කර්මයට අනුව තමයි අපට දායාද ලැබෙන්නේ. ඒ පිළිබඳව පැහැදිලි කරන්න හොඳම දේශනාවක් තමයි අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ. ධම්මපදයේ සඳහන් වන ගාථා දේශනාවක්. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති. ඉද සෝචති කියලා කියන්නේ මෙලොව දුක් විඳිනවා. පෙච්ච සෝචති පරලොවත් දුක් විඳිනවා. කවුද මේ මෙලොව සහ පරලොව දෙභවයේම දුක් විඳින්නේ? පාපකාරී උභයත්ත සෝචති. පව් කරපු කෙනා තමයි මේ දෙලොවෙම දුකටපත් වෙන්නේ. මේ දේශනාව බුදුහාමුදුරුවෝ සිද්ධ කරන්නේ චුන්ද සූකරික කියන ඌරු වැද්දා පිළිබඳව භික්ෂූන් වහන්සේලාට යම් කිසි පැහැදිලි කිරීමක් කිරීම සඳහා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රජගහනුවර වේළුවනාරාමයට ළඟම තමයි චුන්ද කියන මේ ඌරු වැද්දා වාසය කළේ. අවුරුදු 55ක කාල සීමාවක් පුරා වේළුවනාරාමේ ළඟම ඉඳගෙනත් බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්නවාය කියලා සදහැ සිතක් උපදවාගෙන බුදුන් පුදන්න වෙහෙරට නොගියපු මිනිසෙක්. ළඟම බුදුහාමුදුරුව වැඩ ඉඳලත් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති පවිටු මිනිසෙක්. එදා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ ධර්මයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය පැතිරිලා යනකොට රට පුරා ලොව පුරා ගම් නියම්ගම් සිසාරා මහා ජනතාව වේළුවනාරාමයට ඇදී ආවා.
ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ජේතවනාරාමයට ඇදී ආවා. මොන තරම් දුර කතර ගෙවාගෙන විවිධ දුෂ්කර බාධක අවස්ථා හමුවේ උනත් නොසැලී පරම පවිත්‍ර වූ ධර්මය ශ්‍රවණය කරනවාය කියන සදහැසිතින් මොන තරම් පිරිසක් එදා බුදුහාමුදුරුවෝ වටා එකතු වුණාද? අද වගෙත් නෙවෙයි. පහසුකම් එතරම් තිබුණේ නැහැ. මොනතරම් අපහසුතා තිබුණත් බුදුන් පුදන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න බොහෝ පිරිසක් දුර කතර ගෙවාගෙන එනකොට වේළුවනාරාමේ ළඟම හිටපු චුන්දසූකිරකට බුදුන් පුදන්න යන්න බුදුහාමුදුරුවන්ගෙන් බණපදයක් අහන්න හිතාවෙන. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, ඒ තරමටම අකුසලය බලවත්. අවුරුදු 55ක කාල සීමාවක් මේ චුන්දසූකරික මොකක්ද කරන්නේ? ඌරෝ ගෙනල්ලා ඒ අයව කණුවක ගැට ගහලා පොළු අරගෙන ඉදිමෙන්න පහර දීලා හම ගහලා බෙලි කපලා මස් උයාගෙන අඹදරුවොත් එක්ක කාලා ඉතිරි මස් ටික විකුණනවා. ඕක තමයි චුන්දසූකිරිකගේ ජීවිකාව. හරිම පෙරේතයි මස් කණ්ඩ. පුදුම දුකක් මේ ඌරන්ට චුන්දසූකරික දුන්නා. මරණ අවස්ථාවේදී මොන තරම් වේදනාවෙන් මේ සත්තු කෑ ගහලා තියෙනවද? ඒ ඉදිරියෙන් යන්නේන හැමෝටම ඌරන්ගේ විලාපය, මරණාසන්න මොහොතේදී මරණ බිය දැනුණු ඌරන්ගේ හඬ නිතර අහන්න ලැබුණා. කිසිම කරුණාවක් මෛත්‍රයක් තිබුණේ නැහැ චුන්දසූකිරික ළඟ. හැමදාම කළේ මොකක්ද? ඌරු මරාගෙන තමන් මස් කාලා ඉතිරි ටික විකුණනවා. ඕක තමයි කළේ. මෙන්න මෙහෙම කාලය ගත වෙලා යනකොට චුන්දසූකිරික අසනීප වුණා, ලෙඩ වුණා. කර්මයේ විපාක. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරන බීජයට අනුව ප්‍රතිඵල ලැබෙනවාය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අන්න ඒ වගේ මේ චුන්දසූකරිකට මොකද වුනේ? කාලයක් ගියාට පස්සේ මේ ශරීරේ ඉවස ගන්න බැරි බලගතු රෝගයක් හටගත්තා. මැරෙන්න කල් තියෙද්දි, ආයුෂ භුක්ති විඳින්න පුළුවන්කම තියෙද්දි මහා රෝගයක් හැදිලා අතිශයින් පීඩා විඳින්න පටන් ගත්තා. මොන තරම් පීඩනයක් චුන්දසූකරිකට ලැබුණද කියනවා නම් ඒක හරියට අවීචි මහා නරකයේහි වැටුණා වගේ. ඒ වගේ තැනකට වැටිච්ච මහ ගිනි කඳින් දැවී යන කෙනෙක් වගේ. මේ අවීචි මහා නිරේ ගින්නට යොදුන් 100ක් ඈත හිටියත් බලන කෙනෙක්ගේ ඇස් පිපිරෙනවයි කියලා කියනවා. එතකොට මේ අවීචි මහා නරකේ වැටිලා ඒ මහ ගිනි කඳින් දැවෙන කෙනෙක් වාගේ ස්වභාවයක් චුන්දසූකරිකට දැනුණා. ඒ තරම් වේදනාවක්. මැරිලත් නැහැ. බලන්න පින්වත්නි, කරපු කර්මවලට මරුණට පස්සේ ගිහිල්ලා සතර අපායේ දුක් විඳිනවා ඇති. හැබැයි පණ යන්න ඉස්සල්ලත් ඒ අපා දුක විඳින්න වෙනවා. චුන්දසූකරිකට උනේ ඒකයි. මොනතරම් චුන්දසූකරික දුක් විඳද කියනවා නම්, තමන් ඌරෝ මැරුවේ කොයි විදියටද?
තමන්ගෙන් මැරුම් කනකොට ඌරෝ කෑ ගැහුවේ කොයි විදියටද? මොනතරම් පීඩනයකට ලක් වුණාද? මොන වගේ හඬක්ද ඒ ඌරන්ගෙන් නික්මුනේ? ඒ හා සමාන විලාපයක් මේ තද බල ලෙස අසනීප වෙච්ච චුන්ද සූකරිකගෙන් එළියට ආවා. ඇවිද ගන්න පණ නැති වුණා. දන ගන්න පටන් ගත්තා. ඉස්සරහා ඉඳලා පිටිපස්සේ දොර ගාවට, පිටිපස්සේ දොර ගාව ඉඳලා ඉස්සරහා දොර ගාවට ඌරු හඬ තලතලා ගේ ඇතුලේ එහෙට මෙහෙට දන ගගා ඌරෙක් මැරෙන්න යනවා වගේ කෑ ගහනවා. ගෙදර මිනිස්සු මොකද කළේ? දොරවල් ජනෙල් වහලා දැම්ම තියෙන ලැජ්ජාවට. හැබැයි මොනතරම් දොරවල් වැහුවත් කර්මේ විපාක එන එක නවත්තන්න බෑ. දොරවල් වහලා කර්මේ විපාක නවත්තන්න බෑ. තමන් කරපු කර්මයට විපාක අහස හිටියත් විඳින්න වෙනවා. මහ මුහුද මැද හිටියත් විඳින්න වෙනවා. පර්වත ඇතුලේ ගුහාවල හැංගිලා හිටියත් විඳින්න වෙනවා. මොකද කර්මයට සැඟවුණු තැනක් නැහැ. අපි කාට හැංගිලා හිටියත් කරපු කර්මයට හැංගෙන්න බෑ. ඒ කර්මේ විපාක සොයාගෙන එනු. දොරවල් වහලා දැම්මත් චුන්ද සූකරික විඳින වේදනාවේ අඩුවක් නැහැ. භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ චුන්ද සූකරිකගේ ගේ අසලින් වැඩම කරනකොට චුන්ද සූකරිකගේ ගෙදර ඇතුලෙන් මේ ඌරු මැරෙන්න යනකොට කෑ ගහන හඬ ඇහිලා මේ භික්ෂුන් වහන්සේලා කතා වෙනවා. වෙනදත් මේ සද්ද මේ ගෙදරින් ඇහෙනවා. මේ ගෙදරට නුපුරුදු සද්දයක් නෙවෙයි මේක. හැබැයි වෙනද මේ සද්ද ඇහෙන්නේ ගෙදර එළියෙන්, ගේ පිටිපස්සෙන්. හැබැයි අද ගේ ඇතුලෙන් මේ සද්ද ඇහෙනවා. මේ පෞකාර මිනිස්සයා මොනතරම් දුෂ්ටද කියනවා නම් අද ඌරුගේ ඇතුලේ දාගෙන මරනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියපු වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ට භික්ෂුන් වහන්සේලා කියනවා, බුදුහාමුදුරුවනේ දැන් චුන්ද සූකරික අලුත් සෙල්ලමක් පටන්ගෙන. ඉස්සර නම් බුදුහාමුදුරුවනේ චුන්ද සූකරික ගෙදර පිටිපස්සේ ගෙයින් එළියේ තමයි සත්තු මැරුවේ. දැන් බුදුහාමුදුරුවනේ කාලෙක ඉඳලා චුන්ද සූකරික ගේ ඇතුලේ සත්තු මරනවා. මේ සත්තු මරනවා නෙවෙයි, කර්මේ විපාක විඳිනවා චුන්ද සූකරික. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට මතක් කළා, මහණෙනි චුන්ද සූකරික මේ දවස්වල කිසිම ඌරෙක්ම ඝාතනය කරන්නේ. එහෙනම් මේ හඬ මොන හඬක්ද? මහණෙනි චුන්ද සූකරිකයා මැරෙන්න ළඟයි. මැරෙන්න ඉස්සල්ලා කරපු කර්මේ විපාක ඒ විදියටම විඳින්න හම්බෙලා තියෙනවා, දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්. මෙලොවදීම විපාක විඳින්න සිද්ධ වුණා. මේ අවසාන කාල සීමාවේ විඳින වේදනාවත් එක්ක මලාට පස්සේ විඳින්න වෙන වේදනාව ගැනත් හිතන්න පුළුවන්. ද්වේෂයෙන් මැරෙන්නේ, තරහකින් මැරෙන්නේ, පීඩනයකින් මැරෙන්නේ. අන්න ඒ නිසා චුන්ද සූකරික වේළුවනාරාමේ ළඟ ඉඳලත් බුදුහාමුදුරුවෝ ළඟින් ඉඳලා කියලා කියන්නේ මේ පන්සල ළඟ, ආරාමේ ළඟ ඉඳලත් මහා පෞකාරී කැටියට මෙලොවත් දුක් විඳා, පරලොවත් දුක් විඳා. බලන්න පින්වත්නි, අද්දත් චුන්ද සූකරිකලා වගේ අය නැතුව නෙවෙයි. පන්සල් ළඟ ඉඳගෙන අකුසලයට, පවට බරව කටයුතු කරන මිනිස්සු අපේ සමාජයේ නැතුව නෙවෙයි. ධර්මය ඇහෙද්දිත්
බොහෝ පිරිස් දුර කතර ගෙවාගෙන විහෙර විහාරස්ථානවලට පැමිණෙද්දිත් ඒ උතුම් ලාභය ලබන්න අපොහොසත් වෙච්ච ඒ සඳහා උවමනාවක් නැති මිනිස්සු ඕනෑ තරම් මේ ලෝකේ ඉන්නවා. අන්න ඒ වගේ අයට මොකක්ද වෙන්නේ කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ අය ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති. මෙලොවත් දුක් විඳිනවා, පරලොවත් දුක් විඳිනවා, දෙලොවම දුක් විඳිනවා. සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨ මත්තනෝ. ඒ කෙනා තමන්ගේ වැරදි ක්‍රියාවන්, කිලිටි කර්මයන් දැකලා ශෝක කරනවා. තමන් පිළිබඳවම අප්‍රසාදයක් ඇති වෙනවා. කවදාකවත් කරපු පාප කර්මයක් ගැන සතුටු වෙන්න බෑනේ. ඒ පිළිබඳව හිතන වාරයක් පාසා ඇති වෙන්නෙම පසුතැවීමක්, දුකක්. ඒ පසුතැවෙන්න හේතු වෙන කටයුතු කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. ඒ පසුතැවෙන ජීවිතයකට නම් යොමු වෙලා තියෙන්නේ ඒකේන අසාර්ථකයි. ඒ නිසා පංච දුෂ්චරිතයන්ගෙන් ඉවත් වෙලා පංචශීල ප්‍රතිපදාව රකින්න කෙනෙක් බවට පත්වෙන්න කියලා බුදුහාමුදුරුවෝ අපට අනුදැන වදාලා. යම්කිසි කෙනෙක් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්නේ නැත්නම් ඒ කෙනාට ලැබෙන ආදීනව මොනවාද? පානාති පාතෝ භික්ඛවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරය සංවත්තනිකෝ හෝති. සත්ව ඝාතන අකුසල කර්මය ප්‍රගුණ කරනවා නම්, ඒ තුලම වාසය කරනවා නම්, හැම වෙලාවෙම බලන්නේ සතෙකුගේ ජීවිතයක් වනසලා දාන්න නම් ඒ කෙනා නිරයගාමී වෙනවා. එහෙම නැත්නම් තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ හෝති. තිරිසන් ලෝකෙ ගිහිල්ලා උපදිනවා. එහෙම නැත්නම් පෙත්තිවිෂය සංවත්තනිකෝ හෝති. එක්ක පෙරේතයෝ වෙලා උපදිනවා. යෝ සබ්බ ලහුසෝ පානාති පාතස්ස විපාකෝ මනුස්ස භූතස්ස අප්පායුක සංවත්තනිකෝ හෝති. කරපු කර්මයට ගිහිල්ලා නිරයේ, එහෙම නැත්නම් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, මේ වගේ මහා දුක්ඛිත භවවල උත්පත්තිය ලැබලා දුක් විඳිනවා විතරක් නෙවෙයි. ඒ කර්මය අඩු වෙලා විපාකය විඳලා කර්මේ ඉතිරි කොටස විඳින්න මනුස්ස ලෝකෙක ඉපදුනත් ඒ මනුස්ස ලෝකේ අප්පායුක සංවත්තනිකෝ හෝති. මනුස්සෙක් වෙලා ඉපදුනොත් බොහොමත් මිනිස්සුන්ගේ ආයුෂ අඩුයි. ඒ අඩු ආයුෂයකෙත් අඩු වෙනවා කියලා කියනවා බුදුහාමුදුරුවෝ. සත්ව ඝාතන අකුසල කර්ම විපාක. මෙලොවේදී Taman තැවෙනවා. ඇයි මම මෙහෙම සත්තු මැරුවේ? ඊට පස්සේ මරණයටපත් වෙලා නිරයේ සතර අපායේ උත්පත්තිය ලැබලා දුක් විඳිනවා. ඒ කරපු කර්මයේ අවශේෂ විපාක මනුස්ස ලෝකික ඉපදුනත්, මතක තියාගන්න, මනුස්ස ලෝක ඉපදුනත් වැඩි කාලයක් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් බරපතලයි. කුරා කූඹියකටවත් හානියක් කරන්න එපා. සත්ව ඝාතන අකුසල කර්මය කරන්න එපා. ඒ පිළිබඳව හිත යොමු වෙනකොට ඒයින් සිත බැහැරට ගන්න මහන්සි ගන්න. හැම සතෙකුටම ජීවත් වීමේ අයිතිය තියෙනවා. හැම සතෙක්ම දඬුවමට බයයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. හැම සතෙක්ම දඬුවමට බයයි. හැම සතෙක්ම මැරෙන්න බයයි. හැම සතෙක්ම බලන්නේ තමන්ගේ ජීවිතේ බේරගන්න, තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. අත්තානං උපමං කତ୍වා නහනෙය්‍ය නගාති. තමන්ව උපමාවට ගන්න. මදුරුව තලන්ඩ ඉස්සල්ලා තමන් ඒ මදුරුව කියලා හිතන්න. තැලෙන්න කැමතිද? සත්තු මරන්න ඉස්සල්ලා ඒ මරන්න හදන විදියට තමන්ව මැරුවොත් තමන් කැමතිද කියලා බලන්න.
අපි කිසිසේත්ම කැමති නෑ තැලෙන්න. අපි කිසිසේත්ම කැමති නෑ කැපෙන්න. අපි කිසිසේත්ම කැමති නෑ අපේ ශරීරයට දුකක් දෙනවට. මැරෙන්න කැමති නෑ. අතක් පයක් නැතුව හරි කමක් නෑ ජීවිතේ බේරගන්නයි අපි උනන්දු වෙන්නේ. අපි කියනකොට කියනවා කකුල් දෙක නැතුව ජීවත් වෙනවට වඩා හොඳයි මැරෙන එක කියලා. මොකක් හරි කකුල් දෙකේ ප්‍රශ්නයක් වෙලා දොස්තර මහත්තයා ඔබට කිව්වොත් ඔබව ජීවත් කරවන්න කකුල් දෙක අයින් කරන්න ඕන කියලා ඔබ මොකක්ද දෙන්න උත්තරය? අනේ දොස්තර මහත්තයෝ කකුල් දෙක අයින් කරලා හරි කමක් නැහැ මට ජීවිතේ ලබලා දෙන්න. එතකොට මේ ලෝකේ හැම සතෙක් මෙහෙමයි. ජීවිතයට ආදරේ. ජීවත් වෙන්න කැමති. නිදහසේ ජීවත් වෙන්න කැමති. ඒ නිසා තමනුත් ඒ නිදහසට කැමති වගේ තමන් තමන්ගේ ජීවිතයට කරදරයක් හානියක් එනවට අකමැති වගේ අන්සත්වයොත් කුරා කූඹියෙක්වත් ඔවුන්ගේ ජීවිතයට හානියක් එනවට කැමති නෑ කියලා හිතන්න. තමන්ව උපමාවට අරගෙන හිතන්න. අන්න එහෙම හිතලා වැඩ කරනවා නම් තමන්ට පුළුවන් සත්ව ඝාතන අකුසල කර්මෙන් වැළකෙන්න. සත්ව ඝාතන අකුසල කර්මෙන් වැළකෙනවා නම් එය සීලය සම්පූර්ණ කිරීමක් විතරක් නෙවෙයි. එය දානයක් හැටියටත් බුදුහාමුදුරු පෙන්වුවා. අභය දානය, ජීවිත දානය. කෙනෙක්ව මරලා තමන් තෘප්තිමත් වෙන්න හිතාගෙන හිටියනම් යම්කිසි ලාභයක් තමන් අපේක්ෂා කළා නම් ඒ ලාභය අත්හැරියා. ඒ තෘප්තිය අත්හැරියා. කෙනෙකුට ජීවත් වෙන්න ඉඩ දුන්නා. ඒක දානයක්. ඒ නිසා සත්ව ඝාතන අකුසල කර්මය කරන්න බය වෙන්න ඕන. සත්තු මරනවා නම් ඒ කෙනාට සතර අපාය උපදින්න වෙනවා. ඒවා ඉපදිලා බොහෝ දුක් විඳින්න වෙනවා. දේවදූත සූත්‍රය වගේ සූත්‍ර දේශනා කියවලා බලන්න. මොන වගේ දුක් අපට අවීචි මහ නරකාදීදී විඳින්න වෙනවද කියලා. යම්කිසි කෙනෙක් සත්ව හිංසන අකුසල කර්ම කරන්නේ නැත්තම් ඒ කෙනා සැනසෙනවා. දීර්ඝායුෂ ලබනවා. දීර්ඝායුෂ ලබනවා. ඒ නිසා අපි චුන්ද සූකරික පිළිබඳව කල්පනා කරලා මේ අකුසල කර්මයන්ගෙන් බැහැර වෙන්න ඕන. සත්ව ඝාතන අකුසල කර්මය විතරක් නෙවෙයි. ඊළඟට සොරකම. යම්කිසි කෙනෙක් සොරකමෙහි යෙදෙනවා නම් අදින්නාදානම් භික්ඛවේ ආසේවිතං භාවිතං බහුලී කතං නිරේ සංවත්තනිකං හෝති තිරච්ඡාන යෝනි සංවත්තනිකං හෝති පෙත්තිවිසේ සංවත්තනිකං හෝති. හොරකමෙහි ආදීනව හැටියට නිරේගාමී වෙනවා එක්කෝ. එහෙම නැත්තම් තිරිසන් ලෝකයේ ගිහිල්ලා උපදින්න වෙනවා. එහෙම නැත්තම් പ്രേත ලෝකයේ ගිහිල්ලා උපදින්න වෙනවා. එහෙම දුගතිවල ඉපදිලා සතර අපායේ ඉපදිලා දුක් විඳලා කර්මේ ශේෂ වූ කොටස මනුස්ස ලෝකේ ඉපදුනත් පින්වත්නි දුප්පත් වෙලා උපදින්නේ. දිලිඳු වෙලා උපදින්නේ. මොනතරම් Tamanට ලැබුණත් ඒ ලැබෙන දේ ක්ෂණයෙන් නැති වෙලා යනවා. හොරකම ආදීනව. කෝටි ගාණක් ලැබෙනවා. හැබැයි ඒ ලැබීම වෙන්නෙම විනාශ වෙන්න. නැත්තටම නැති වෙලා යන එක දුකක්. තිබිලා නැති වෙන එක නැති වෙලා තියෙන දුකට වඩා මහ දුකක්. නැති එක්කෙනා නෑමනේ. ඒක එක දුකක්. තිබිලා නැති වෙනකොට අර ඉස්සල්ල කියපු දුකට වඩා බරපතලයි අමාරුයි දරා ගන්න තිබිලා නැති වෙනකොට. හොරකමේ විපාක හැටියට වෙන්නේ බොහෝ විට ඇති වෙන්නෙම නැති වෙන්න. කෝටි ගණනින් ලැබෙන්න පුළුවන් හැබැයි ඒ ලැබිලා තියෙන්නෙම නැති වෙන්න. හොරකම ආදීනව. Tamanට ලැබෙන දෙයකින් ජීවිතය ගෙවන්න. හොරකම නොකළ යුතු දෙයක්.
කෙනෙක් Tamanට දුන්නේ නැත්තම් ඒ නොදුන්නු දේ ගන්නවා නම් හොර හිතකින් ඒ කෙනාට විඳින්න වෙන වේදනාව බොහෝ ඉහළයි. ඒ නිසා හොරකම් කරන්න බය වෙන්න ඕන. රුපියල 2 හෝ කෝටිය 2 හෝ හොරකමම තමයි. නොදුන් දේ දුන්නේ නැති දෙයක් හොරසිතින් ගන්නවා නම් ඒක හොරකමම තමයි. ඒ හොරකමේ විපාකය Tamanට දරුණු විදියට එනවා. සතර අපායේ ඉපදිලා දුක් විඳින්න වෙනවා. මනුස්ස ලෝකෙ ඉපදිච්ච කාලෙක දුප්පත් වෙලා මහා පල්ලෙහා මට්ටමට වැටිලා උපදිනවා. දැන් බලන්න පින්වත්නි, සසරේ කරපු දේවල් Taman පස්සේ එනවා. ඒකනේ කිව්වේ කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණු, කම්ම දායාදු. කරපු කර්මයට අනුව විපාක හම්බෙන්නේ. එතකොට ගිය භවවල කරපු අකුසල කර්මවලට සමහරක් විට මේ භවයේ දුක් විඳිනවා. අපි කියන්නේ මේ අපි කරපු කර්ම කියලා. සමහරක් විට කණ්ඩ දෙයක් නැහැ. ඉන්න ගෙයක් නැහැ. කුසගින්න නිවා ගන්න විදියක් නැහැ. කාගේවත් පිළිසරණක් නැහැ. එතකොට පිරිසක් හොඳින් ඉන්නයි තව පිරිසකට ඒ වගේ වේදනාවක් වැටෙන්නයි මේකට ප්‍රධානම හේතුව තමයි කර්මය. ඒකනේ කිව්වේ කම්මං සත්තේ විභජති යදිදං හීන පනීතත. මේ හීන ප්‍රනීත ලෙස සත්වයා බෙදන්නේ කර්මය. කර්මය තමයි මේ වැඩේ කරන්නේ. දිව්‍ය ලෝකයේ ගත්තත් දිව්‍ය ලෝකෙත් ඉන්නවා අල්පේශාක්‍ය මහේශාක්‍ය. කවුද බෙදලා තියෙන්නේ? කර්මය. කරපු කර්මය අනුව. මනුස්ස ලෝකෙට ආවහම මනුස්ස ලෝකෙත් බෙදීමක් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා. සමහරුන්ට හොඳටම තියෙනවා, ඉතිරෙන්න තියෙනවා. ඒ තියෙන එක ගැන අපි හූල්ලලා හරියන්නේ නැහැ. අපෝ තියෙන තැනටමයි ලැබෙන්නේ, ඉතිරෙන්න ලැබෙනවා, ලැබෙන එක ඉවරයක් නැහැ. ඒ ලැබෙන්නේ දීපු දේවල් තමයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. තියෙන තැනටම තමයි යන්නේ කියන එක ඒක ඇත්ත. ඒ කෙනාගේ පින තියෙනවා, දන් දීලා තියෙනවා. ඒ නිසා මේ භවයේ හොඳටම ලැබෙනවා. ලැබෙන තැනටම ලැබෙනවා. ටිකට් එක දෙන්නෙත් ඒ මනුස්සයාට. ශිෂ්‍යත්වය හම්බෙන්නෙත් ඒ මනුස්සයාට. පින කර්මය. සමහරු පෙර කරපු අකුසල කර්මය නිසා මේ භවයේ බොහෝ දුක් විඳිනවා. දුක් විඳින උදවිය අතරේ බලන්න බුදුහාමුදුරු පෙන්වන්නේ මේ ලෝකේ දකින්න පුළුවන් මිනිස්සු වර්ග 4ක් ඉන්නවා. සමහරු අඳුරේ ඉඳලා අඳුරට යනවා. තව සමහරු අඳුරේ ඉඳලා එළියට යනවා. තව සමහරු එළියේ ඉඳලා අඳුරට යනවා. තව සමහරු එළියේ ඉඳලා එළියටම යනවා. එතකොට අඳුර ආලෝකය කියලා හැඳින්නුවේ සැප සහ දුක. අඳුර කියන්නේ දුක, පීඩන. එළිය ආලෝකය කියලා කියන්නේ සැප, සුවය. මේ ලෝකයේ සමහර පිරිසක් ඉන්නවා කිව්වා බුදුහාමුදුරුවෝ අඳුරෙන් අඳුරට ඉන්නේ අඳුරේ. ඇයි දැන් මේ අඳුරේ ඉන්නේ? පෙර අඳුරට ගියපු නිසා. අඳුරට යන දුකට හේතු වන අකුසල කර්ම කරලා ඒ අකුසල කර්මවල විපාක හැටියට මේ භවය තුල අඳුරේ ඉපදුණා. දැන් අඳුරේ ඉපදිලා මොකද සමහරු කරන්නේ? මම මේ වගේ දුක් විඳින්නේ පෙර කරපු කර්මයක විපාක හැටියට කියලා හිතන්න බැරුව සමහරු. මට මේ කණ්ඩ නැත්තේ මං කරපු මේ අකුසල කර්ම නිසයි කියලා හරියට හිතන්නේ නැතුව මොකද කරන්නේ? අර අඳුරේ ඉඳගෙනම අඳුර වැඩි කරගන්න. දුකටපත් වෙලා ඉන්නේ ඒතන ඉඳගෙනත් කරන්නේ පංච දුස්චරිත. ඕනතරම් අපේ සමාජයේ ඉන්නවනේ. පුදුම දුකක් විඳින්නේ. හැබැයි කළොත් කරන්නේ පහත් වැඩ. පිනට කුසලයට බර බවක් ඇත්තෙම නැහැ.
කරන්නේ අකුසල්. මොකද වෙන්නේ? පෙර කරපු අකුසල කර්මෙට මේ භවයේ අඳුරේ ඉපදුනා. ඒ කියන්නේ මේ ලයිට් නැති තැනක කියන එක නෙවෙයි, බොහොම දුක්ඛිත තැනක ඉපදුනා. ඒ දුක්ඛිත තැනක ඉඳගෙන දුකට හේතුව පිළිබඳව කල්පනා කරන්නේ නැතුව ඒ දුකට යොමු වෙන්නම හේතු වන කාරණා පෝෂණය කර මොකද කරන්නේ? ඊළඟ භවයේ හිටියටත් වඩා දුකකට වැටෙනවා. අන්න අඳුරෙන් අඳුරට යන මනුස්සයා. ඒ අතරේ තව සමහර අඳුරේ ඉන්න මිනිස්සු එළියට යනවා. අඳුරේ ඉන්න එක නෙවෙයි ප්‍රශ්නේ. පෙර කරපු කර්මයට ලැබිලා තියෙන දායාද එක එක්කෙනාට වෙනස්. ඒ දායාද ගැන නෙවෙයි අපි කල්පනා කරන්න ඕන. ඒක වෙනස්. පෙර කරපු අකුසල කර්මයට දුක් විඳිනවා, පෙර කරපු කුසලයට සැප විඳිනවා. මේ වෙනකොට විඳින්නේ සැපක් වුණත් දුකක් වුණත් Taman තේරුම් ගන්න ඕනේ එහෙම එකක් එන්න කර්මය බලපානවා. එතකොට අපේ සමාජය තුල ජීවත් වන උදවිය අතරේ සමහර දුකටපත් වෙච්ච, පීඩණයටපත් වෙච්ච අය ඉන්නවා. කණ්ඩ නැහැ, කුසගින්නට ආහාරයක් නැහැ, දුක් විඳිනවා. හැබැයි පින්වත්නි, කණ්ඩ නැතුව මැරිලා ගියත් සත්තු මරන්නේ. කණ්ඩ නැතුව මැරිලා ගියත් හොරකම් කරන්නේ. ධර්මයට කිට්ටුව ධර්මය ශ්‍රවණය කරමින් මම මගේ ජීවිත ගමන තුල ආධ්‍යාත්මික වශයෙන් දියුණු විය යුතුයි. මම මේ අකුසල කර්ම කරපු නිසා තමයි මට මේ විදිහේ විපාකවලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා කල්පනා කරලා ඒ විපාක වලින් බේරෙන්න හොඳ කර්ම කරන මිනිස්සු ඉන්නවා. අන්න ඒ අයව හැඳින්වුවේ බුදුහාමුදුරුවෝ අඳුරෙන් එළියට යන මිනිස්සු කියලා. ඊළඟට ඉන්නවා එළියෙන් අඳුරට යන මිනිස්සු කණ්ඩායම. පෙර කරපු පිනට කුසලයට හොඳ තැනක ඉපදිලා තියෙනවා. සල්ලිකාර ගෙවල් වල හොඳ තැන්වල ඉපදිලා තියෙනවා. හොඳට ඉගෙන ගන්න පුළුවන්, මතක ශක්තිය තියෙනවා. පෙර කරපු පිනට තමයි ඒව ලැබිලා තියෙන්නේ. සැප විඳිනවා. ඒ කියන්නේ එළියේ ඉන්නේ ආලෝකමත් ඒ අයගේ ජීවිත. හැබැයි මේ ආලෝකමත් ජීවිතයක් ලැබලා ඔවුන් මේ මම පෙර කරපු පින නිසයි මට මේ ලැබෙන්නේ, දැනුත් මම පින් කළොත් තමයි හෙට දවසේ මට සැප ලැබෙන්නේ කියන එක කල්පනා කරන්නේ නැතුව ඒ අය මොකද කරන්නේ? පිනට ලැබුණු දෙය අවභාවිතා කරනවා. මේ සමාජය ඕන තරම් එහෙමයි ඉන්නවා. පිනටයි ලැබෙන්නේ. පිනට ලැබෙන දේ අවභාවිතා කරන්න එපා. මොකද්ද කරන්නේ? Tamanට ලැබුණු දේම විනාශයට හේතුවක් කරගන්නවා. සල්ලි වියදම් කර පෞකාර වැඩ කරන මිනිස්සුන්ට ගිනි දෙනවා. තමන්ගේ දැනුම පාවිච්චි කරලා මහා වැරදි වැඩ කරනවා. බලන්න, දොස්තර මහත්තයෙක් වෙන්න ලැබෙන්නේ පෙර පිනට. ඒ පෙර පිනට තමයි හොඳ මතක ශක්තියක් ලැබිලා තියෙන්නේ. මතක ශක්තියත් හොඳයි, වෛද්‍යවරයෙකුත් වුණා, හොඳ පඩියකුත් හම්බුණා. හැබැයි මොකද කරන්නේ? අවයව හොරකමේ යෙදෙනවා. මිනිස්සු මරනවා. ඒ වගේ වැඩ කරන අය ඉන්නවා. එළියේ ඉන්නේ. යන්න හදන්නේ කොහෙටද? අඳුරට. එහෙම මිනිස්සු ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා. ඊළඟට එළියෙන් එළියට යන මිනිස්සු බලන්න පින්වත්නි, සල්ලි තියෙනවා, ධනය තියෙනවා. ඒ ධනය තියෙනවා වගේම ඒ අය හොඳ තැනකට යන්න අවශ්‍ය කරන වැඩ කටයුතු කරනවා. කල්පනා කරනවා, මට අද හොඳට ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන පෙර කරපු පිනට, කුසලයට. මේවා මේ පිනට ලැබෙන දේවල්. ඒ නිසා මේ භවයේදී මම පව්කම් කළොත් මට මේ ලැබෙන ටික නැති වෙනවා. ඒ නිසා මේ භවයේදීත් මම හොඳට හිටියොත් තමයි මට ඊළඟ භවයේ හොඳට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ අය එළියෙන් එළියට යන අය, ආලෝකයෙන් ආලෝකයට යන අය. එතකොට බලන්න, හොරකමෙහි යෙදෙනවා නම් ඒ කෙනා අඳුරටම තල්ලු වෙලා යනවා. සමහරක් විට ඔබ මේ වෙනකොට අඳුරේ ඉන්නව වෙන්න පුළුවන්. සල්ලි නැති නිසා හොරකම් කරන අය හොඳට මතක තියාගන්න. ඔබ ඉන්නේ අඳුරේ. ඇයි හොරකම් කරන්නේ? සල්ලි නැති නිසා. සල්ලි නැති උනේ පෙර අකුසලයේ නිසා. සල්ලි නැති නිසා හොරකම් කරනවා. හොරකම් කිරීම අකුසලයක්. ඒ හොරකමට හෙට වෙන්නේ මොකද්ද? හිටියටත් වඩා බිමට ඇදගෙන වැටෙනවා.
සමහරක් විට කෝටි ගණන් තියෙන මිනිස්සු හොරකම් කරනවා. ඔබට කෝටි ගණන් තියෙන්නේ ඔබ සසරේ හොරකම් කරපු නැති නිසා. හැබැයි ඔබ හොරකම් කරනවා නම් අද හෙට දවසේ ඔබට උරුම රටේ දුක් විඳින මිනිස්සුන්ගේ මට්ටමමයි. ඊටත් වඩා පල්ලෙහාටමයි වැටෙන්නේ. කර්ම විපාක. ඊළඟට බලන්න කාමයන්හි වර්ධව හැසිරෙන එක. කාමේසු මිච්ඡාචාරෝ භික්ඛවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරේ සංවත්තනිකෝ හෝති. තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ හෝති පෙත්ති විසේ සංවත්තනිකෝ හෝති. කාමයන්හි වර්ධව හැසිරෙනවා නම් වැරදි කාම සේවනෙහි යෙදෙනවා නම් පරපුරුෂ සේවන පරදාර සේවන ඒවා සැහැල්ලුවෙන් අරගෙන මහා හපංකම් හැටියට කරනවා නම් ලොකු දෙයක් මේ මම කරන්න කියලා හිතාගෙන කරනවා නම් මතක තියාගන්න පරපුරුෂ සේවනයේහි යෙදෙන ස්වාමි දියණිය තම ස්වාමි පුරුෂයාට කළේ ලොකු ද්‍රෝහිකමක්. තමන්ගේ ස්වාමි පුරුෂයාට ද්‍රෝහී වෙලා තමයි පරපුරුෂ සේවනයේ යෙදෙන්නේ. පරදාර සේවනයේ යෙදෙනවා නම් ඒ ස්වාමි පුරුෂයා තමන්ගේ ස්වාමි දියණියට කරලා තියෙන මහා ද්‍රෝහිකමක්. සෙල්ලමට ගන්න එපා මේක. මේක විනෝදයක් නෙවෙයි. අද ආස්වාදනීය වෙන්න පුළුවන්, අද විනෝදයක් වෙන්න පුළුවන්. හෙට දවසේ මේ මහා බරපතල පීඩනයක්. බලන්න කාමයන්හි වර්ධවා හැසිරෙනවා නම් එය ප්‍රගුණ කරනවා නම් එය භාවිතාවට ගන්නවා නම් පරපුරුෂ සේවන පරදාර සේවන සැහැල්ලුවෙන් අරගෙන විනෝද වෙමින් ඉන්න ටිකේ ජොලියේ ඉන්න ඕන, සතුටේ ඉන්න ඕන, විනෝද වෙන්න ඕන, ආය කවදා මේවා ලබන්නද කියලා අඥාන මෝඩ අදහසක හිර වෙලා වැඩ කළොත් ඒකේන සතර අපාය උපදිනවා. දුක් විඳිනවා. කර්ම ගෙවන්න වෙනවා කල්ප ගණන්. ඒ විතරක් නෙවෙයි කර්ම ගෙවලා කරපු කර්මයේ අවශේෂ කොටස බැරි වෙලා හරි මනුස්ස ලෝකෙක ඉපදුනත් මොකද වෙනවයි කිව්වේ? මනුස්ස භූතස්ස සපත්ත වේර සංවත්තනිකෝ හෝති. යන තැන හතුරු හම්බෙන්නේ. සමහරු ඉන්නේ යන තැන හතුරෙක්. ඇයි? තමන්ගේ ස්වාමි පුරුෂයාට ද්‍රෝහි වුණා. තමන්ගේ ස්වාමි දියණියට ද්‍රෝහි වුණා. තමන්ගේ දරුවන්ට ද්‍රෝහි වුණා. ඒ ද්‍රෝහි වීමේ විපාක හැටියට මොකක්ද වෙන්නේ? යන තැන හතුරු හම්බෙනවා. ගමේ ඉන්න බෑ අල්ලපු වැටේ හතුරෙක්. ගම අතහැරලා යනවා නගරෙට. නගරේ ඉන්නකොටත් අල්ලපු වැටේ හතුරෙක්. වැඩ කරන්න ගියත් හතුරෙක්. පාරට බැස්සත් හතුරෙක්. ලංකාවේ හිටියොත් ඉන්නේ මහතුරෝ කියලා පිටරටකට ගියොත් පිටරටට ගියාම ඉන්නේ සුදු හතුරෙක්. යන තැන හතුරු වැඩි වෙනවා. කාමයන්හි වර්ධව හැසිරීමේ විපාක. අද තෘප්තියක්, හෙට පීඩනයක්. සුරාමේරය ඊළඟට පෙන්නනවා බොරු කියන එක. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් අකුසලයට බරව ක්‍රියා කරනවා නම් ඒ බොරු කීමේ විපාක සතර අපාය උපදින්න වෙනවා. ඒ විතරක් නෙවෙයි කිසිම අවස්ථාවක තමන් කියන දේ ලෝකයා පිළිගන්නේ නැහැ. සතර අපාය උපදින්න තරම් බරපතල අකුසලයක් බොරු කීම. බොරු කියන්න පුළුවන් කෙනාට ඕන අකුසලයක් කරන්න පුළුවන්. ඒ තරම් පහත් වැඩක්. එතකොට මේ බොරු කියන මිනිස්සු සතර අපාය ගිහිල්ලා උපදිනවා. ඒ බොරු කියපු එකේ කර්මයේ අවශේෂ කොටස සමහරක් විට මනුස්ස ලෝකෙක ඉපදුනත් මොකද්ද වෙනවා කිව්වේ? ඇත්ත කියන්නේ, ඇත්ත කිව්වොත් පිළිගන්නේ. අර කොටියා කෑවෝ කියලා අපි පුංචි කාලේ ඉඳලම අහපු කතාව. මුළු ගමම ගෙන්නන්න මිනිස්සයා බොරුවට කෑ ගැහුවා කොටියා කෑවෝ කියලා. පළවෙනි දවසේ සිනගාව බේරගන්න. දෙවෙනි දවසෙත් රංගපෑවා. දෙවෙනි දවසෙත් මිනිස්සු ආවා. මෙයා hina වෙනවා මහ ලොකු වැඩක් කළා වගේ. තුන්වෙනි දවසෙත් ඒ විදියට රැවට්ටුවා. මිනිස්සු එනකොට ඒක දැකලා hina වෙනවා. මං කරපු දෙයට රැවටිලා ඔක්කොම ආව වැඩපාඩු කරගෙන හරි සතුටුයි. මේ ලෝකේ මිනිස්සු එහෙමයි. බොරු කියලා බේරුණාම හිතනවා මම දින්න. මම යන්තම් රිංගලා ගියා. අරයා විශ්වාස කළා. මම ගොඩ. ওই විදියටනේ හිතන්නේ. හැබැයි මොකක්ද වෙන්නේ?
4වෙනි දවසේ ඇත්තටම කොටිය ආවා. ඇත්තටම කොටිය කෑවා. කොටිය කෑවෝ කොටිය කනෝ කියලා කෑ ගැහුවා. එක මිනිහෙක් ආවේ නැහැ බලන්න. විනාශ වෙන්න උනා. ඒ නිසා බොරුව අත්හරින්න. ඇත්ත කතා කරන්න. ඊළඟට මනස විකෘති කරන මද්ද්‍රව්‍ය වලින් ඉවත් වෙන්න. සුරා මේරය පානම් භික්ඛවේ ආසේවිතම් භාවිතම් බහුලීකතං නිරේ සංවත්තනිකං හෝති පෙත්තිවිසේ සංවත්තනිකං හෝති යෝ සබ්බ ලහුසෝ සුරා මේරය පානස්ස විපාකෝ මනුස්ස භූතස්ස උම්මාද සංවත්තනිකෝ හෝති. මොකද්ද වෙන්නේ මේ මද්ද්‍රව්‍ය භාවිතය නිසා? නිතර මද්ද්‍රව්‍ය භාවිත කරන්න යනවනම්, මද්ද්‍රව්‍ය තුලින් විනෝද වෙන්න උත්සාහ කරනවනම් ඒ අය සතර අපායේ ගිහිල්ලා උපදිනවා. කර්මයේ අවශේෂ කොටස හැටියට මනුස්ස ලෝකයක ඉපදුනා කියමු. වෙන මොකක්වත් නෙවෙයි. මනුස්ස භූතස්ස උම්මාද සංවත්තනිකෝ හෝති. උම්මත්තකෙක් වෙනවා. පිස්සෙක් බවට පත් වෙනවා. මනස ලෙඩ දෙනවා. ඒ බීල උත්සාහ කළේ මනස අවුල් කරගන්නනේ. ඒ බීපු කාල සීමාව තුල වෙරි වෙලා ඉන්නවා කියලා කියන්නේ මනස විකෘති. ඉන්නේ කොතනද කියලා මතක නැහැ, කවුද තමන් කියන එක මතක නැහැ, මොකද්ද කරන්න ඕන කියන එක මතක නැහැ. ඒ ඔක්කොම අමතක වෙච්ච මිනිසෙක් තමයි ඉන්නේ එතන. එතකොට ඒ මනස විකෘති වීමට තියෙන උවමනාවට තමයි මිනිස්සු මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ. ඒකේ විපාක තමයි උම්මාද සංවත්තනිකෝ හෝති කියලා කිව්වේ. උම්මත්තකය වෙනවා. ඒ නිසා මේ අකුසල කර්මවලට විපාක බරපතලයි. අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු කර්මය සහ කර්මඵලය පිළිබඳව හොඳ විශ්වාසයක් ගොඩනගන්න ඕන. නැත්තම් චුන්ද සූකරිකට වෙච්ච දේ අපට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කර්මය පිළිබඳව හොඳට තේරුම් අරගෙන කර්මය අපේ පිටුපසින් එනවා කියන එක විශ්වාස කරගෙන හොඳ කර්ම කළොත් හොඳ විපාක භුක්ති විඳින්න පුළුවනි, නරක කර්ම කළොත් නරක විපාක භුක්ති විඳින්න පුළුවනි කියලා මේ යථාර්ථය තේරුම් ගන්න උනන්දු වෙලා යහපතේ හැසිරෙන්න. මේ ලැබිලා තියෙන කෙටි කාල සීමාව තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම පිරිසිදුව පවිත්‍රව අහඬ ලැබිලා තියෙන කාල සීමාව තුල, බුද්ධෝත්පාද කාල සීමාව තුල මේ ගමන, මේ ජීවිතය වරදවා යොමු නොකළ යුතුයි. ප්‍රමාද නොවිය යුතුයි. අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. බුදුහාමුදුරු පෙන්වුවා මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත. පරක්කු වෙලා පස්සේ පසුතැවෙන්න එපා. එනිසා ජීවිත ගමන සුවපත් කරගන්න බුදුබණින් ආලෝකයක් ඇති කරගන්න. ධර්මයට යොමු වෙච්ච සිතකය වචනය කියන තුන් දොර දමනය කරගත්තු පිරිසක් බවට පත් වෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට හේතු වාසනා වේවා. සියලු දෙනාටම මෙලොව සුව සලස ගන්න, පරලොව සුව සලස ගන්න, ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කළේ නුවරඑළිය ටොප්පාස්හි පදිංචි දැනට ඊශ්‍රායලයේහි සේවයෙහි යෙදී සිටින තේජා කුමාරි මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් ධර්ම ශ්‍රවණය කරලා අත්පත් කරගත්තු සකල කුසලානිසංස ධර්ම දානමය පින්කම සිද්ධ කරලා අත්පත් කරගත් සකල කුසලානිසංස දැන් අපි අනුමෝදන් කරමු.
තේජා කුමාරි මහත්මිය බලාපොරොත්තු වන පරිදි මීට වසර 2කට පමණ පෙර මිය පරලෝ සැපත් ආදරණීය පියතුමන් එස්.එම්. විල්බර්ට් මැතිතුමන් මේ පින් අනුමෝදන් වේවා. එතුමන්ගේ භව ගමන සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. එවැගේම නමින් මිය පරලෝ සැපත් ප්‍රියංකා කුමාරි සහෝදරිය, ඒ.ආර්. ලීලාවතී ආච්චියම්මා, ඩී.ඒ. සිරිපාල මාමා, ඩී.ඒ. දයාලතා පුංචියම්මා ඇතුළු කොට ඇති තමන් නමින් මියගිය යම්තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදර ආදී පිරිස් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුවපත් කර ගනිත්වා. සසර දුකින් නිතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්්‍ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් රකීවා. විශේෂයෙන් ඊශ්‍රායලයෙහි සේවය කරන තේජා කුමාරි මහත්මියගේ ආදරණීය සුජීවත්ව සිටින මෑණියන් ඩී.ඒ. විමලාවතී උපාසිකා මාතාවට නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවා. තේජා කුමාරි මහත්මියටත් පවුලට සම්බන්ධ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් එවැගේම ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනට මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වා දෙන වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගෑන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට, පවුලේ පින්වතුන්ට, ඒ වගේම පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට දෙවියන්ගේ රැකවරණින් කායික සුවය, මානසික සුවය වේවා. රටවැසි ලෝවැසි කාටත් මේ පැතිර යන වසංගත රෝගී තත්ත්වයෙන් මිදී සුවපත් භාවයට පත්වෙන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. බලාපොරොත්තු වෙච්ච පින්කම ඉතාම හොඳින් සම්පූර්ණ කළා. මෙහෙම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 2කට පෙර පරලෝ සැපත් එස්.එම්. විල්බර්ට් ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් නුවරඑළිය ටොප්පාස්හි පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු තේජා කුමාරී මහත්මියටත් එතුමියගේ දයාබර මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, email මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.